හොඳයි දරුවනේ අපි මීට ඉස්සෙල්ලා පරිච්ඡේදයෙන් සමාගම් වර්ගීකරණය කතා කරමින් හිටියේ. ඒකෙදි මූලික සමාගම් වර්ග පෞද්ගලික සමාගම්, පොදු සමාගම්, අපේන් සීමිත, අක්වෙරළ, විදේශීය සහ බහුජාතික සමාගම් ගැන පුළුල් ලෙස විග්‍රහයක් දුන්නා. අපි ඊළඟට අද කතා කරන්න යන්නේ සමාගම් වර්ගීකරණ ඉතිරි වර්ගීකරණ කොටස. මුලින්ම අපි කතා කරනවා රාජ්‍ය සමාගම් ගැන. රාජ්‍ය සමාගම් ස්ටේට් කම්පැනිස්. රාජ්‍ය සමාගම්. දැන් සමාගම් නීතියේ රාජ්‍ය සමාගමක් ගැන අර්ථකථනයක් නැහැ. තේරුණාද? මේ රාජ්‍ය සමාගම් ප්‍රායෝගිකව ඇතිවෙච්ච සංකල්පයක්. රාජ්‍ය සමාගම් කියන්නේ අපි දන්න සීමිත පෞද්ගලික සමාගම් සහ සීමිත පොදු සමාගම්මයි. එකම දේ මේ සමාගම් වල මුළු ප්‍රාග්ධනයෙන් එනම් ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 51% හෝ ඊට වැඩියෙන් රාජ්‍යාංශය යොදවනවා. උපරිම 49% දක්වා පෞද්ගලික අංශය යොදවනවා. ඒ කියන්නේ වැඩි අයිතිය බහුතර අයිතිය තියෙන රාජ්‍යාංශයට. ඒ නිසා අපි රාජ්‍ය සමාගම් කියලා කියනවා. පැහැදිලිනේ? සමාගම් නීති යටතේ සීමිත සමාගමක් ලෙස නීතිගත කර ඒ මුළු ප්‍රාග්ධනයෙන් 51% හෝ වැඩි ප්‍රමාණයක් රාජ්‍යාංශයෙන්ද ඉතිරිය පෞද්ගලික අංශයෙන්ද සපයා ඇති සමාගම් මින් අදහස් වේ. රාජ්‍ය සමාගම් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. එමනම් සමාගමේ මුළු ප්‍රාග්ධනයෙන් අවම 51%, අඩුම 51% හෝ ඊට වැඩි රාජ්‍යාංශයෙන් යොදනවා. උපරිම 49% දක්වා කියන්නේ අඩු පංගුව. උපරිම 49% දක්වා පෞද්ගලික අංශය හොබවනවා නම් ඒක තමයි රාජ්‍ය සමාගම් කියන්නේ. ඒ අනුව රාජ්‍ය සමාගම් වල වර්ග දෙකක් දකින්න පුළුවන්. ඉස්සෙල්ලා කිව්වා වගේ එකක් සීමා සහිත පොදු සමාගම් ලෙස. එහෙම නැත්නම් සීමා සහිත පෞද්ගලික සමාගම් ලෙස. එතකොට උදාහරණයක් වශයෙන් පොදු සමාගම් කෝ සීමා සහිත ලංකා සිමෙන්ති සමාගම. රාජ්‍යාංශයේ රජයේ සමාගමක්, රාජ්‍ය සමාගමක්. ඒ වගේම සීමා සහිත ලංකා විදුලි පුද්ගලික සමාගම. පුද්ගලික සමාගමක් රජයට අයිති රාජ්‍යාංශේ. දෙකම තියෙනවා. අපි මේ පාඩමේ ආරම්භක පරිච්ඡේදයේදී ව්‍යාපාර සංවිධානවල මූලික සංකල්ප කියලා කොටසක් අපි විශ්ලේෂණය කළානේ. ඒකෙත් අපි මේ මූලික සංකල්ප වලදී කිව්වා රාජ්‍ය පෞද්ගලික සමාගම් පොදු සමාගම් දෙකම රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් ක්‍රියාත්මකයි. පොදු සමාගම් පෞද්ගලික සමාගම් දෙකම රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් ක්‍රියාත්මකයි. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් බහුලවම ක්‍රියාත්මක වෙන්නේ මොනවද? සීමිත පෞද්ගලික සමාගම් කියලා කිව්වා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේත් සාපේක්ෂව අඩුවෙන් ක්‍රියාත්මක වෙන්නේ සීමිත පොදු සමාගම් කියලා මම කිව්වා. දැන් ළමයිගේ මතයක් තියෙනවා පෞද්ගලික සමාගම් කියන්නේ පෞද්ගලික අංශේ සංකල්පයක් කියලා. පොදු සමාගම් කියන්නේ පොදු අංශේවත් රාජ්‍ය අංශේ. වැරදි. මම ඒක එදත් කියන්නේ නැතිනේ. පැහැදිලි වැරදි. මේ සමාගම් නීතිය සම්පාදනය කිරීමේදී ප්‍රධාන සමාගම් වර්ග දෙක හඳුන්වා දෙන්න භාවිතා කර නම් දෙකක් නැත්නම් නාමපද දෙකක්. නම් දෙකක්. මේ නම් අපේ නම් වලටත් දාගන්න පුළුවන්. ඔබේ නමටත් දාගන්න පුළුවන් පෞද්ගලික වචන උන. එහෙම හිතන්නකෝ. ඒ නිසා මේ පෞද්ගලිකකින් කිසිසේත් පෞද්ගලික අංශයට පමණක් අයිතිය කියන හංගවන හැඟීම දෙන්නේ නැහැ. පොදු කියන එකෙන් පොදු අංශයවත් රාජ්‍ය අංශයට අයිතිය කියන හැඟීම දෙන්නේ නැහැ. පැහැදිලි නේ? නිසා මේ දෙකම දෙයන්සෙම තියෙනවා. වැඩිපුරම තියෙන සීමිත පෞද්ගලික සමාගම් තමයි අංශ දෙකේම. මොකද නීතිමය බලපෑම් අඩුයි, ආරම්භ කිරීම පහසුයි, සංකීර්ණ ක්‍රියාවලියක් නැහැ. ඒ වගේම සරලව සුළු ප්‍රාග්ධනයකින් පවත්වාගෙන යන්න පුළුවන්. පෞලේ ව්‍යාපාරයක් විදිහට යන්න පුළුවන්. පොදු සමාගමේ හැම දෙයක්ම සංකීර්ණයිනේ. ඒ නිසා ඒක අඩුයි. එච්චරයි. පැහැදිලිනේ? right. ඊළඟට රාජ්‍ය සංස්ථා හෝ වෙනත් රජයේ ව්‍යාපාර වලට සාපේක්ෂව රාජ්‍ය සමාගම් වඩා කාර්යක්ෂම ව්‍යාපාරයක් ලෙස හඳුනාගෙන ඇත. ඒකට බලපාන හේතු කිහිපයක් තියෙනවා. දැන් මේ කියන්නේ රාජ්‍යාංශය තුල තියෙනවනේ දරුවනේ සංවිධාන වර්ග කිහිපයක්. රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, සතු ව්‍යාපාර, රාජ්‍ය සමාගම්.
මේ රාජ්‍යංශයේ ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවිධාන අතුරෙන් සෙසු ව්‍යාපාර සංවිධාන වලට වඩා කාර්යක්ෂම ව්‍යාපාර සංවිධාන වශයෙන් පිළිගන්නේ රාජ්‍ය සමාගම්. රාජ්‍යංශයේ තියෙන ව්‍යාපාර සංවිධාන අතුරෙන් ලාභදායී ලෙස පවත්වාගෙන හැකි ව්‍යාපාර සංවිධාන වශයෙන් පිළිගන්නේ රාජ්‍ය සමාගම්. රාජ්‍ය ව්‍යාපාර සංවිධාන අතුරෙන් වඩා ක්‍රියාශීලී වඩා වාණිජ මුහුණුවරක් ආදේශ කරමින් වැඩිපුර ලාභ උපයන්න සංවිධාන වශයෙන් පිළිගන්නේ රාජ්‍ය සමාගම්. මොකද අපි හැමෝදෙනාම දන්නවා මේක පොදු දෙයක්. මේක රහසක් නෙවෙයි. රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානවල ක්‍රියාකාරීව ඊටාම පහළ මට්ටමේ තියෙන. කාර්යක්ෂමතාවය ඊටාම අඩුයි. ලාභදායීත්වය ඊටාම අඩුයි. ඔබ දන්නවා මම නම් කිව්වට රාජ්‍යංශයේ නම්දරු සංස්ථා තියෙනවා. රාජ්‍යංශයේ නම්දරු පැරණි රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙනවා. අලාභ පිට අලාභ ලැබෙනවා. එවන් පසුබිමක් තුල රාජ්‍යංශය තුල කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් ඉහළ ලාභදායීත්වයක් උපයන එකම සංවිධාන වර්ගය තමයි රාජ්‍ය සමාගම්. එහෙනම් රාජ්‍යංශයේ සෙසු සංවිධාන වලට වඩා රාජ්‍යංශයේ සෙසු ව්‍යාපාර සංවිධාන වලට වඩා රාජ්‍ය සමාගම් කාර්යක්ෂම ඒ වගේම ලාභදායී ව්‍යාපාර සංවිධානයක් බවට පත් වෙන්න හේතු කිහිපයක් බලපාලා තියෙනවා. එකක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් ස්වාධීනව තීරණ ගැනීම නිදහස් තිබීම. දැන් රාජ්‍ය දෙපාර්තමේන්තු ගත්තොත් අධ්‍යක්ෂ මණ්ඩලයක් නැහැනේ. රජයේ නිලධාරීන්. ඇතැම් විට ඒ නිලධාරීන් රජයේ දේශපාලන පත්වීම. සමහරට ඒගොල්ලෝ ඒ තනතුරු වලට සුදුසුකම් ඇති අයත් නෙවෙයි. උගත් පළපුරුදු අයත් නෙවෙයි. ඒ නිසා ඒගොල්ලන් තීරණ ගැනීමේදී ඒගොල්ලෝ හිර වෙනවා. දුර දැක්මක් සහිතව අනාගත ඉහළ ක්‍රියාකාරීත්වයක් ජනනය කළ හැකි වන ආකාරයේ හොඳ කළමනාකරන තීරණ ගැනීමන්නේ. නමුත් රාජ්‍ය සමාගම් කියන පෞද්ගලික පොදු සමාගම් වලට ඩිරෙක්ටර් බෝඩ් එකක් පත් කරනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩලය බොහෝ විට උගත් පළපුරුදු අය. ඒ අධ්‍යක්ෂ මණ්ඩලය තමයි සාකච්ඡා කළ පොදුවේ රාජ්‍ය සමාගමෙන් දෙන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය සමාගමට සමාජයට ආර්ථිකයට ලබා දෙන්න පුළුවන් වෙන හොඳ තීරණ ගන්න. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට බොහෝ වෙලාවට බාහිර බලපෑම් අඩුයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීනව තීරණ ගන්නවා. එහි ප්‍රතිඵලයේ වඩා හොඳ කළමනාකරන තීරණ තුලින් ඒ රාජ්‍ය සමාගම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් වෙනවා. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි රජයේ දැඩි මූල්‍ය හා පරිපාලන රෙගුලාසි වලින් හැකි පමණ නිදහස්ව කටයුතු කළ හැකි වීම. රජයේ තියෙනවනේ මූල්‍ය රෙගුලාසි, පරිපාලන රෙගුලාසි, මුදල් අමාත්‍යාංශයෙන් වරින් වර චක්‍රලේඛ මගින් මුදල් භාවිතා කිරීම සම්බන්ධ රෙගුලාසි පනවනවා. ඒ වාට යටත් වෙන්න ඕනේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛ මගින් පරිපාලන සම්බන්ධ සීමා චක්‍රලේඛ ඔස්සේ නිකුත් කරනවා. ඒවට යටත් වෙන්න ඕනේ. එතකොට මේ රෙගුලාසි මගින් ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය හිර කරනවා. ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය නිදහසේ තම ඉලක්ක කරා ගමන් කිරීමේ මාවත අහුරනවා. නමුත් රාජ්‍ය සමාගම් වලට බොහෝ දුරට ඒ මූල්‍ය හා පරිපාලන රෙගුලාසි වලින් 100%ක්ම නොවේ හැකි පමණ නිදහස් වෙලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ලාභදායී ඉලක්ක කරා ඵලදායී ඉලක්ක කරා ගමන් කිරීමට වැඩි පහසුවක් රාජ්‍ය සමාගම් ලැබලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සමාගම් ක්‍රියාශීලී ලාභදායකයි. ඊළඟට තුන්වෙනි එක තමයි රජයේ ආයතනික සංග්‍රහයේ විධිවිධාන වලින් නිදහස්ව කටයුතු කළ හැකි වීම. ඔබ අහලා තියෙනවා රජයේ ආයතනික සංග්‍රහය කියලා එකක්. ඔකට කාර්යාල කාර්ය සංග්‍රහය කියලා කියනවා. වඩා හොඳ ආයතනික සංග්‍රහය. මේ කියන්නේ රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධානවල අභ්‍යන්තර පරිපාලනය හා කළමනාකරණය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව රීති ඇතුළත් පොදු රෙගුලාසි මාලාවක්. රීති මාලාවක්. මේ ආයතනික සංග්‍රහයනු තමයි සේවකයන් බඳව ගන්න. පුහුණු කරන්නේ. තනතුරු වල කාර්ය පවරන්නේ. උසස් වීම දෙන්නේ. මාරු වීම දෙන්නේ. ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය මේක දක්වලා තියෙනවා. උසස් කිරීමේ ක්‍රියාපටිපාටිය මේකේ තියෙනවා. මාරු කිරීමේ ක්‍රියාපටිපාටිය තියෙනවා. මේ වගේ මේ රාජ්‍ය සංවිධානවල සමස්ත පරිපාලනය හා කළමනාකරණය
පවත්වාගෙන යා යුතු ආකාරය මේ ග්‍රන්ථයේ තියෙනවා. මේ ග්‍රන්ථයෙන් ලබා දෙන මේ ග්‍රන්ථයෙන් පිළිබිඹු කරන විධිවිධානයන් අභිබව යන්න බෑ. ඒකට යටයි. ඒකිනුත් මොකද වෙන්නේ? රාජ්‍ය සංවිධාන කිසියම් පීඩනයකට හිර කිරීමට ලක් වෙනවා. නමුත් රාජ්‍ය ආයතනික සංග්‍රහයේ විධිවිධාන වලින් නිදහස් කරලා තිනවා රාජ්‍ය සමාගම. ඒ නිසා රාජ්‍ය සමාගම් වලට වඩා නම්‍යශීලී කළමනාකරණයක් පවත්වාගෙන යෑම හැකියාව ලැබෙනවා. සෙසු සංවිධාන වලට රාජ්‍යාංශයේ සෙසු සංවිධාන වලට අනම්‍ය කළමනාකරණයක් තමයි යන්න වෙන්නේ. මොකද මේ රෙගුලාසි වලට මූල්‍ය රෙගුලාසි, පරිපාලන රෙගුලාසි, ආයතනික සංග්‍රහයේ විධිවිධාන හැම එකටම යටත් වෙන්න ඕන නිසා නම්‍යශීලී නැහැ. නම්‍යශීලී නැහැ. අනම්‍ය කළමනාකරණය. අනම්‍ය කළමනාකරණයකින් ව්‍යාපාරවල ඉලක්ක ළඟා කරගන්න ඉතාම අපහසුයි. නම්‍යශීලී කළමනාකරණයක් තියෙනවා නම් තමයි ඉලක්ක වලට පහසුවෙන් යන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද? ඊළඟ එක තමයි දේශපාලන බලපෑම් වලින් තොරව ඉතා දක්ෂ තැනැත්තන් කළමනාකරණයට සම්බන්ධ කරගත හැකි වීම. රාජ්‍ය සංස්ථා ගත්තත්, රාජ්‍ය දෙපාර්තමේන්තු ගත්තත් අපි දන්නවා ගොඩක් කරලා දේශපාලන පත්වීම් නෙවෙන්නේ. ඒක මේ නොදන්න දෙයක් නේ. අනිවාර්ය විවෘත රහසක් නේ. ආණ්ඩු මාරු වෙනවා. ඇමතිවරු අලුතෙන් පත් වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරු පත් වෙනවා. ඒ අමාත්‍යවරු සහ ලේකම්වරු Tamanට පක්ෂපාතී. Tamanගේ දේශපාලන ප්‍රවාහයට උදව් කරපු අයට තමයි පත්වීම් දෙන්නේ. තේරෙනවද? සමහරට දක්ෂෝ නෙවෙයි, සුදුසුකම් ඇති අය නෙවෙයි ඒවැ ප්‍රධාන කළමනාකරණ ධූරයන් වලට පත් වෙන්නේ. නමුත් රාජ්‍ය සමාගමේ එහෙම බලපෑම 90%ක්ම අඩුයි. තේරෙනවද? ඒ නිසා රාජ්‍ය සමාගම් වලට දේශපාලන බලපෑම් වලින් තොරව දක්ෂ කළමනාකරණ කුසලතා තියෙන අය ඉහළ මට්ටම් වල තනතුරු වලට පත් කිරීමෙන් වඩා හොඳ තීරණ තුලින්, වඩා නම්‍යශීලී කළමනාකරණයක් තුලින් පවත්වන ගිහිල්ලා කාර්යක්ෂම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට වඩා හොඳ සේවා කොන්දේසි පැනවීම හා රැකියා පහසුකම් සැපීම තුලින් වඩාත් කාර්යක්ෂම හා කුසලතා ඇති ශ්‍රම හමුදාවක් නඩත්තු කරන්න පුළුවන්. දැන් ඕනම සංවිධානයක සාර්ථක අසාර්ථක බව රැඳෙන්නේ දරුවනේ ශ්‍රම හමුදාව නිසානේ. ශ්‍රමිකයන් නැතනේ. සමහර ව්‍යාපාර ලෝකේ දිදුලන ව්‍යාපාර බවට පත් කරන්නේ සේවකයෝ. සමහර ව්‍යාපාර ලෝකයේ තුල පරාජිත ව්‍යාපාර බවට පත් කරන්නේ කවුද? සේවකයෝ. එහෙමනේ වෙන්නේ. දැන් අපි තුන් භෝජනාගාරයකට භෝජනාගාරයේ අරක් කැමියන් රසවත් ලෙස ගුණවත් ලෙස ආහාර සපයනවද? එතනට අනිවාර්යයෙන්ම විශාල ඉල්ලුමක් ඇති වෙනවා. විශාල වෙළඳාමක් ලාභයක් උකහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය කියන අරක් කැමෙන්ට පුළුවන් කෑමවල ගුණය අඩු කරන්න. රසය අඩු කරන්න. මොකද වෙන්නේ? ඒ භෝජනාගාරේ වෙහෙල යනවා. ඒ දේ තමයි මේ කියන්නේ. ඉතින් මේ රාජ්‍යාංශයේ සේවකයෝ සාමාන්‍යයෙන් අපි දන්නවා රාජ්‍ය දෙපාර්තමේන්තු වල විශේෂ අංකයකට සහ රාජ්‍ය සංස්ථාවලත් යම් තරමකට සේවකයන්ට අපේක්ෂිත ඉහළ වැටුප්තලයක් නැහැ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මුළු ලංකාවෙම දන්න මතයක් රාජ්‍යාංශයේ වැටුප්තල නැත්නම් වැටුප් පරිමාණ අඩු මට්ටමේ තියෙනවා. පෞද්ගලික අංශයේ එම තනතුරු වලටම වැටුප් පරිමාණ ඉහළ මට්ටමක තියෙනවා. ඕකනේ ඇත්ත කතාව. දීමනා අඩුයි. බෝනස් නැහැ. ප්‍රසාද මුදල් නැහැ අවුරුදු පතා ගෙවන. තේරෙනවද? ඒවත් එක්ක ඉහළ රැකියා පහසුකම් නැහැ. ඉහළ රැකියා කොන්දේසි නැහැ. ඉහළ සේවා කොන්දේසි නැහැ. ඒ කියන්නේ Tamanට වෛද්‍ය ආධාර ලබා ගන්න, වෛද්‍ය රක්ෂණ ආවරණයක්, එහෙම නැත්නම් Tamanට නිලැඳුම් ලබා ගන්න ඉහළ දීමනාවක්. තේරෙනවද? ඒ වගේ පහසුකම් නැහැ. මෙන්න මේ නිසා හොඳ සේවා කොන්දේසි පැනවීම මගින් තේරෙනවද? ඉහළ ප්‍රතිලාභ රැකියාවට ලබා දීම තුළින් මේ සේවකයෝ පුදුම විදිහට උනන්දු වෙනවා. සේවකයෝ තෘප්තිමත් වෙනවා. අභිප්‍රේරණය වෙනවා. සොකීය කැමැත්තෙන් වැඩ කරන ක්‍රියාශීලී ශ්‍රම හමුදාවක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලය සම්පත් නාස්ති නොකර අඩුම සම්පත් ප්‍රමාණයකින් නැත්නම් අපි කියනවා අඩුම යෙදවුම් ප්‍රමාණයකින් ගුණාත්මක ඉහළම නිවෙවුම් ධාරිතාවක් ලබා දෙන්න මේ සේවකයෝ ක්‍රියාශීලී වෙනවා. ඒකෙන් විකුණුම් සහ ලාභ වර්ධනය වෙලා රාජ්‍ය සමාගම ක්‍රියාශීලී ලාභදායී ව්‍යාපාරයක් බවට පත් වෙනවා. අන්නේ වාසිය රාජ්‍ය සමාගම් සතුයි. ඊළඟට රාජ්‍ය සමාගම් පනත යටතේ පිහිටුවන නිසා සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ පාලනයට නතු වීමෙන් වඩාත් විධිමත්ව පවත්වාගෙන හැකි වීම.
හැම රාජ්‍ය සමාගමක්ම එක්කෝ සීමිත පෞද්ගලික එක්කෝ සීමිත පොදු වෙනවනේ. ඒක දන්නවනේ. රාජ්‍ය සමාගම්කම එක්කෝ පෞද්ගලික සමාගම් වෙන්න පුළුවන්, පොදු සමාගම් වෙන්න පුළුවන්. එහෙනම් සමාගම් නීතියට තමයි සංස්ථාපනය කරන්නේ. සමාගම් නීතියෙන් තමයි ඒව ස්ථාපිත කරන්නේ. එහෙමනම් සමාගම් නීතියට ස්ථාපිත කරන සෑම සමාගමක්ම රාජ්‍යාංශයේ වේවා පෞද්ගලිකාංශයේ වේවා ඒකක් දාලා නැහැ. සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ පොදු පාලනයට නතු වෙනවා. සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ අධීක්ෂණයට ලක් වෙනවා. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වරින් වර ඒ සමාගම් වල කටයුතු නිරීක්ෂණය කරන තමන්ගේ යටත් නිලධාරීන් ලබා. සමාගම් නීති අනුව වාර්ෂික වාර්තාවක් අනිවාර්යයෙන්ම සමාගම් රෙජිස්ට්‍රාර්ට බාර දෙන්න ඕනේ. ඒ වාර්ෂික වාර්තාව සමස්ත සමාගමේ ක්‍රියාකාරීත්වයේ පිළිබිඹු වෙනවා. මූල්‍ය වාර්තා අනිවාර්යයෙන්ම සමාගම් රෙජිස්ට්‍රාර්ට යොමු කරන්න ඕනේ. ඒ හරහා කිසියම් අවඩක් වෙනවනම් නැත්නම් සමාගමෙන් ජාතික ආර්ථිකයට අහිත කරන ක්‍රියාමාර්ග ගැනෙනවා නම් ඒ සම්බන්ධයෙන් විරුද්ධ පියවර ගන්න සමාගම් රෙජිස්ට්‍රාර්ට බලය තියෙනවා. ඒ නිසා සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ ඍජු පාලනයට නතු වීම හරහා තේරෙනවද? ඒ ඍජු පාලනයට නතු වීමේ අවදානමින් බේරීමට රාජ්‍ය සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය තුළු කළමනාකරු තමන්ගේ කටයුතු වඩා නිවැරදිව වඩා හරි මාර්ගේ ක්‍රියාත්මක කරමු උත්සාහ කරනවා. ඒක ප්‍රතිඵලයේ රාජ්‍ය සමාගම් වඩා ලාභදායී තත්වයට පත් වෙලා තියෙනවා. ඊළඟට පහසුවෙන් වාණිජ මුහුණුවරක් ආදේශ කළ හැකි වීම. මේ වාණිජ මුහුණුවරක් කියන දරුවනේ ලාභ මුහුණුවරක් කියන එකම තමයි. වාණිජ මුහුණුවරක් කියන්නේ ලාභ මුහුණුවරක් කියන එකම තමයි. තේරෙනවද? ලාභ අපේක්ෂාව කියන එකමයි. දැන් සාමාන්‍යයෙන් නිදහස ලැබූ දවසේ ඉඳන් 1948 ඉඳන්ම අපේ රටේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් මගින් මාරුවෙන් මාරුට ආණ්ඩු පිහිටෙව අපි දන්න ඉතිහාසය. මේ සෑම ආණ්ඩුවක් යටතේම ක්‍රියාත්මක වන විශේෂයෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථාත් එහා මට්ටමට වෙනවා. විශේෂයෙන්ම රාජ්‍යාංශයේ රාජ්‍ය දෙපාර්තමේන්තු වලින් මහජනතාව අපේක්ෂා කරනවා මේ රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙන්නේ අපට භාණ්ඩාසේව අඩු මිලට දෙන්න. රාජ්‍ය සංස්ථා තියෙන්නේ අපට භාණ්ඩාසේව නොමිල දෙන්න නැත්නම් අඩු මිලට දෙන්න. එහෙම මතයක් තියෙනවනේ. එහෙම මතයක් දැන් ගොඩනැගිලි ඉවරයි. දැන් බලන්න අපේ රටේ සමහර පුද්ගලිකංශේ ව්‍යාපාර සංවිධාන මගින් අපට සේවා සලසනවා. ඒගොල්ලෝ වැඩි මිලක් අය කරනවා. අපි ගෙවනවා. කිසිම ආහුවක් නැහැ. කිසිම විරෝධයක් නැහැ. ඔය සේවාවම රාජ්‍යාංශේ රාජ්‍ය සංස්ථාව දෙපාර්තමේන්තු සලසනවා. ඒගොල්ලෝ මිල වැඩි කරොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ මිල වැඩි කරොත් අපට ඒක ලොකු ප්‍රශ්නයක්. අපි උද්ඝෝෂණය කරනවා. අපි රජයට විරුද්ධව මේ මොනවද කැරලි ගහන්න පටන් ගන්නවා. මොකද හේතුව මහජනයා තුළ පොදු මතයක් තියෙනවා රාජ්‍යාංශයේ සංවිධාන ඊටාම සහනදායි පිළිවෙත් අනුගමනය කරමින් සහන මිලකට එයාලගේ භාණ්ඩාසේව ලබා දී යුතුයි. එහෙනම් භාණ්ඩාසේවල මිල වැඩි කරොත් එහෙම මොකද වෙන්නේ? මිනිස්සු උද්ඝෝෂණය කරනවා. ඊළඟ ඡන්දයේදී පවතින ආණ්ඩුව ගෙදර යවනවා. එහෙම සම්ප්‍රදායන තියෙන්නේ. ඒ නිසා රාජ්‍යාංශයේ සංස්ථා දෙපාර්තමේන්තු වෙන සංවිධාන වලින් මහජනයාට ප්‍රදානය කරන භාණ්ඩ හා සේවාවලට ඉහළ මිලක් අය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඉහළ ලාභයක් ලැබෙන්නේ නැහැ. නමුත් රාජ්‍ය සමාගම බහුතර ජනතාවක් දන්නේ නැහැ මේක රාජ්‍යාංශයේ බව. ඇයි? නම තියෙන්නේ සීමිත පෞද්ගලික සමාගම. සීමිත පොදු සමාගම එහෙමනේ. තේරෙනවද? පුද්ගලෝ රටේ බහුතර ජනතාවක් හිතන්නේ මේ සමාගම් පෞද්ගලිකංශේ සමාගම්. ඒ නිසා ඒ පෞද්ගලිකංශේ සමාගම් මිල වැඩි කරාට ප්‍රශ්නයක් නෑ අපිට. මුකුත් ඒක ප්‍රශ්න කරන්න යන්නේ නෑ. තේරෙනවද? හිතන්නේම රාජ්‍යාංශේ නොවේ කියලායි. දැන් ඔකට පුංචි උදාහරණයක් කියනවා. මම එක්තරා දවසක දකුණු ප්‍රදේශයේ වත්තකට ගියා රාත්‍රී කාලේ. මගේ පවුල කෙනෙක්ගේ වත්තකට ගිහිල්ලා ඉන්නකොට කරන්ට් එක යනවා. ඒ අතරේ අපි කරුවල ඉඳද්දී අපේ අසල්වැසි අපේ මිත්‍රයෙක් වත්තර එනවා. ඇවිල්ලා කියන මොකද මේ කරුවල මං කියන එක තමයි දැන් පැයක් විතර කරන්ට් එක ගිහිල්ලා හරි ප්‍රශ්නේ මේ උයන් නිදියකුත් නැහැ. දැන් මේ අපි ඔය ඉතින් මේ බැබලෙන හද දිහා බලන් ඉන්නවා කියලා විහිළු කරනවා. මේ පාරකෝ අයියෝ පැයක්ද? අන්න ඒකට අපේ නම් කරන්ට් ගියොත් විනාඩි 10 15යි කරන්ට් එක සප්ලයි කරනවා. ඇයි අපි ලෙකෝනේ? ලෙකෝ කියන්නේ මොකද්ද? ලංකා විදුලි පුද්ගලික සමාගම. ඕගොල්ලන්ගේ
කෙලිම රජයේ මේ මොකද්ද CB එකනේ. ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ රජයේ සංස්ථාවන්නේ. ඉතින් එයා කියන්නේ ඒක රජේ. රජේ නිසා ක්‍රියාශීලී මදි. තේරුණාද? එතකොට එයා කියන්නේ අපි ලෙකෝ. ඒ කියන්නේ ලංකා විදුලි පුද්ගලික සමාගම. ඒක විනාඩි 10න් 15න් සර්විස් එක දෙනවා. හේතුව මොකද්ද? පෞද්ගලික අංශය කියන හැඟීමනේ දෙන්නේ. වැරදි. පැහැදිලිවම වැරදි. ලංකා විදුලි පුද්ගලික සමාගමත් රාජ්‍ය අංශය. මොකද්ද ඒක රාජ්‍ය සමාගමක්. ලංකා විදුලි බල මණ්ඩලයත් රාජ්‍ය අංශය. මොකද්ද රාජ්‍ය සංස්ථාවක්. තේරෙනවද මේ කියන එක? ඒ නිසා මේ ගොඩක් අය මේ රාජ්‍ය සමාගමේ රාජ්‍ය වචනයක් නැහැනේ. රාජ්‍ය සමාගමේ දරුවනේ රාජ්‍ය වචනයක් නැහැ. නේ? සීමා සහිත ලංකා විදුලි පුද්ගලික සමාගම. හිතන්නේම පුද්ගලික අංශය කියලා. ඒ නිසා ඒවැ සපේන භාණ්ඩයට හෝ සේවාවට මිල වැඩි කරාට කිසිම මහජන විරෝධයක් එන්නේ නැහැ. ඒ නිසා පහසුවෙන් වාණිජ මුහුණුවරක් ලාභ අපේක්ෂාවක් ආරෝපණය කරන්න පුළුවන්. ඒ නිසා රාජ්‍යාංශයේ සෙසු සංවිධාන වලට වඩා ලාභදායී සංවිධානයක් වශයෙන් මේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ හේතු නිසා රාජ්‍යාංශයේ සෙසු සංවිධාන වලට වඩා රාජ්‍ය සමාගම් ඉදිරියෙන් ඉන්නවා. පැහැදිලිනේ? අපි ඊළඟ පාඩමට යමු. වාසික සමාගම්. පුංචි කන්සෙප්ට් එක රෙසිඩන්ට් කම්පැනිස්. දැන් මේවත් සමාගම් නීතියෙන් දාපු සංකල්ප නෙමෙයි ප්‍රායෝගික සංකල්ප. විභාගයට කලාතුරකින් අහන්න පුළුවන් සංකල්ප. සිලබස් එකට අයිති. වාසික සමාගම් කියන්නේ ලංකාවේ සමාගම් නීතියට සංස්ථාපනය කරනවා. ලංකාව තුළ ව්‍යාපාර කටයුතු මෙහෙවනවා. ලංකාවේ සමාගම් නීතියට ස්ථාපිත කරලා ලංකාව තුළ ක්‍රියාත්මක වන සෑම සමාගමම මොනවද? වාසික සමාගම්. දැන් පිටරටක සංස්ථාපනය කරලා ලංකා ව්‍යාපාර කටයුතු අපි કોઈ විදේශී සමාගම් නෑ. මේ කියන්නේ ලංකාවෙම සංස්ථාපනය කරලා ලංකාවෙම බිස්නස් කරන පෞද්ගලික පොදු සමාගම් ඔක්කොටම අපි කියන්නේ මොකද්ද? වාසික සමාගම්. ඊළඟ වර්ගයට අපි යමු. කල්බදු සමාගම්. නැත්තම් ලීසින් සමාගම්. කල්බදු නැත්තම් ලීසින් සමාගම්. ලීසින් කම්පැනිස්. දැන් මිල අධික වත්කම් තියෙනවානේ. රථ වාහන, කොහොම යන්ත්‍රෝපකරණ, ඒ වගේම බුල්ඩෝසර්, කැටපිලර්. ඒ වගේ මිල අධික වත්කම් සමහර විට අපිට අවශ්‍ය සුළු කාලයකටයි. සුළු කාලයකටයි. දැන් අපි හිතමු අපේ වත්තක් ලොකු ඉඩමක් අරගෙන වගා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉඩමේ අපිට ඔය අනවශ්‍ය ගල් තියෙනවා. ගල් කුළුවේ වයින් කරන්න. ඒ වගේම බෑවුම් අපිට ෆ්ලැට් කරලා සමතලා කරගන්න දවස් 4කට 5කට බුල්ඩෝසරයක් අවශ්‍යයි. බුල්ඩෝසරයක් කෝටි ගාණක් ළමයි. ඉතින් කෝටි ගාණක් වියදම් කරලා අරගෙන දවස් 5න් පස්සේ පැත්තට දාම අපරාධයන්නේ. ඒ නිසා අපිට ඒක වැඩක් නැහැ. අපිට එහෙම ගන්න සල්ලිත් නැහැ. අන්න අපිට බුල්ඩෝසරේ පුළුවන් කල්බදු සමාගමකින් දවස් 5කට මාසෙකට 2කට බද්දර ගන්න පුළුවන්. අපි පාවිච්චි කරලා අපව බාර දෙනවා. පාවිච්චි කරෙමු වෙනුවෙන් බදු මුදලක් ගෙවනවා. තේරෙනවද? ඒක තමයි මේ කල්බදුකරණය කියන්නේ. එහෙමනම් ව්‍යාපාරිකින්ට අවශ්‍ය මිලාදික ස්ථාවරවත්කම් ව්‍යාපාරිකින්ගේ අවශ්‍යතාවය මත මිලදීගෙන අයිතිය Taman වෙත රඳවා ගැනීම. කල්බදු සමාගමේ තමයි අයිතිය රඳවා ගැනීමෙන් බද්දටදී බදුකුලි ආදායමක් ඉපැයීම සහ දේපල මිලදී ගැනීමට මූල්‍ය පහසුකම් සැපයීම ප්‍රධාන ව්‍යාපාර කාර්ය කරගත් සමාගම් විශේෂය තමයි කල්බදු සමාගම නැත්නම් ලීසින් සමාගම කියලා කියන්නේ. එහෙනම් මිලාදිකවත්කම් ව්‍යාපාරිකයන් වෙනුවෙන් සල්ලි වලට අරගෙන අයිතිය තියාගෙන ඒ වත්කම යම් කාලයකට පාවිච්චි කරන්න අවසර දෙනවා. පාවිච්චි වෙනුවෙන් බදු මුදලක් අය කරනවා. ඒක කාර්යය. අනික් කාර්යය තමයි එවැනි මිලාදිකවත්කම් ව්‍යාපාරිකයින්ටම සල්ලි වලට මිලදී ගන්න මූල්‍ය පහසුකම් ණය පහසුකම් සලසනවා. ටික ටික කපා ගන්න. අන්න එවැනි කාර්යයන් ප්‍රධාන ව්‍යාපාර කාර්යයන් හෝ එකම ව්‍යාපාර කාර්ය වශයෙන් පවත්වාගෙන යනවාද යම් සමාගමක් ඒක පෞද්ගලික සමාගමක් වෙන්න පුළුවන් පොදු සමාගමක් වෙන්න පුළුවන් අපි ඒකට කියන්නේ මොනවද කල්බදු සමාගම් ලීසින් කම්පැනිස් හරිනේ අපි උදාහරණයක් වශයෙන් සීමාසිත ඔරික්ස් ලීසින් සමාගම සීමාසිත මහරජා ලීසින් සමාගම අපි මේ කල්බදු සමාගම් යටතේ අපි තව විග්‍රහ කරන්න තියෙනවා කල්බදු ගිවිසුම් වර්ග කල්බදු කරණයෙන් ලැබෙන වාසි අපි ඒක අදාළ පාඩම මොකද්ද බැංකු පාඩමේදී විස්තරාත්මක විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සමාගම් වලට අපි අර්ථකථනයක් විතරයි මේ පාඩමේදී කතා කරන්නේ. ඊළඟට සමූහ සමාගම්. තවත් concept එකක් group of companies. සමාගම් නීතියෙන් අර්ථකථනය කර නැතත් ප්‍රායෝගික ව්‍යාපාර ලෝකයේ තුලින් හඳුනාගත් සංකල්පයක් තමයි සමූහ සමාගම් group of companies. දැන් ලංකාව ඔබ නම් දරූ සමාගම් අහලා තියෙනවනේ. එක එක නම් තියෙනවනේ. group of companies කියලා. මේ කියන්නේ
සමාගම් නීති යටතේ වෙන් වූ සමාගම් කීපයක් ලෙස සංස්ථාපනය කර ඇත. වෙන් වූ සමාගම් ලෙස සංස්ථාපනය කළ තියෙනවා. ප්‍රාග්ධනයට දායක වීමෙන් ඒ සමාගමේ සියල්ලේම අයිතිය එකම පිරිසක් අත පවතින සමාගම් සමූහයක් තමයි group of companies කියන්නේ. සමූහ සමාගම්. සමාගම් නීතිය යටතේ අපි හිතමු A, B, C කියන සමාගම් තුනක් නීතිගත කරලා තියෙනවා. මේ සමාගම් තුනේම ප්‍රාග්ධනයට දායක වෙලා තියෙන්නේ. මේ සමාගම් තුනේම ප්‍රාග්ධනයට දායක වෙලා තියෙන්නේ එකම පිරිසක්. එකම පිරිසක්. තේරුණානේ? එකම පිරිසක්. එහෙනම් ප්‍රාග්ධනයට ප්‍රාග්ධනයේ සැපයීම. ප්‍රාග්ධනයේ යෙදවීම එකම පිරිසක්. එහෙමනම් මෙන්න මේ ABC කියන සමාගම් තුන වෙනම මේ ඔක්කොම සීමා සහිත. අපි සීමා සහිත A සමාගම, සීමා සහිත B සමාගම, සීමා සහිත C සමාගම. සමාගම් පනතයට වෙන්වෙන්ම නීතිගත කළා පෞද්ගලිකව පොදු සමාගම් ලෙස. හැබැයි ප්‍රාග්ධනයට දායක වෙලා තියෙන එකම පිරිසක්. ඒ නිසා මේ සමාගම් සියල්ලම අයිතිය තියෙන එකම කණ්ඩායමකටයි. එකම කණ්ඩායමකටයි. තේරුණාද? ඒව තමයි සමූහ සමාගම් කියන්නේ. මේ එකම කණ්ඩායමකට තේරුම් ගන්නද අපි මෙතන සමාගම් තුනයිනේ. සමහරට මෙතන ඉන්න පිරිසෙන් යම් පිරිසක් දෙකේම ඉන්නවා. තව පිරිසක් එකක ඉන්නවා. තේරුණාද? තව පිරිසක් තුනේම ඉන්නවා. එහෙම. ඒ කියන්නේ සමූහ සමාගම් තුල සමාගම් 20ක් නම් හැම කෙනෙක්ම 20 සම්බන්ධ නැහැ. එක්කෙනෙක් 10ක, එක්කෙනෙක් 20ක, එක්කෙනෙක් 15ක, එක්කෙනෙක් 2ක ඒ වගේ එකම පිරිසක් අතර තමයි බෙදලා ගිහලා තියෙන්නේ. ඒක තමයි සමූහ සමාගම් කියන්නේ. පැහැදිලිනේ? එතකොට මේ සමාගම් එකම පිරිසකගේ හිමිකාරත්වයට අයිති. ඒ කියන්නේ අපි තනි සමාගමක් පවත්වගෙන යනවට වඩා සමාගම් කීපයක් පවත්වගෙන ගියාම ඒතර සමාගම් පොකුරක් එතන හැදෙන්නේ. තේරෙනවද? කම්පැනි ක්ලස්ටර් එකක් හැදෙන්නේ. සමාගම් පොකුරක්. ඒක හරි ශක්තිමත් ළමයි. හරි ජව සම්පන්නයි. තේරුණාද? ඒ සමාගම් අතර අන්‍යෝන්‍ය සම්පත් උමාරු කරගන්න පුළුවන්. එක් සමාගමක ලාභදායීත්වය අඩු වෙද්දී අනිත් සමාගම් වලින් ඒ අඩු ලාභය ආවරණය කරගන්න අවශ්‍ය මූල්‍ය සම්පාදනය කරනවා. එක් සමාගමක තාක්ෂණික ඌනතා තියෙනවා නම් සිසු සමාගම් වලින් ඒ තාක්ෂණික ඌනතා සමනය කරනවා. ඒ නිසා සමස්ත සමාගම් සියල්ල මොකද වෙන්නේ? ජව සම්පන්න වෙනවා. ගෲප් එකක්. තේරුණාද? එතකොට උදාහරණයක් මම දාලා තියෙන ප්‍රායෝගික උදාහරණයක් උපාලි සමූහ සමාගම් තුනට උපාලි මෝටර් සමාගම, උපාලි ට්‍රැවල් සමාගම, උපාලි පුවත්පත් සමාගම, ඉලෙක්ට්‍රොනික සමාගම, සිලෝන් චොක්ලට් සමාගම ආදී සමාගම් සමූහයක් තියෙනවා. මේ එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ආධාර උපකාර කරගන්නවා. ඒ නිසා සමාගම් සියල්ලම මොකද වෙන්නේ? කාර්යක්ෂම වෙනවා. ලාභදායී ලෙස ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු මේ ප්‍රධාන ලක්ෂණ. සමූහ සමාගම් වල ප්‍රධාන ලක්ෂණ කීපයක් දකින්න පුළුවන්. එකක් තමයි සමාගම් නාම කීපයක් යටතේ සමාගම් කීපයක් සමාගම් නීතිය යටතේ නීතිගත කරලා තියෙනවා. සමාගම් නාම කීපයක් සීමා සහිත අපි හිතමු හන්තාන සමාගම, සීමා සහිත මහවැලි සමාගම, සීමා සහිත නිල්වලා සමාගම, සීමා සහිත කැල්ලිවැලි සමාගම ආදී වශයෙන් වෙන වෙනම නම් යටතේ සමාගම් පනතේට සමාගම් කීපයක් නීතිගත කරලා තියෙනවා. හරිද? ඒ සියලු සමාගම් වල ප්‍රාග්ධනයට එකම පිරිසක් තමයි දායක වෙන්නේ. සමාගම් කීපයක් වුණාට එකම පිරිසක් තමයි ප්‍රාග්ධනයට දායක වෙන්නේ. ඊළඟට ඒ සමාගම් සියල්ලේම අධ්‍යක්ෂක මණ්ඩල වලටද එකම පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ සමාගම් සියල්ලෙම අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයේ දරන එකම පිරිසක්. අපි හිතමු X කියන කෙනා X කියන පුද්ගලයා අපි හිතමු ඒ ගෲප් එකේ සමාගම් 5ක ඩිරෙක්ටර් බෝඩ් වල ඉන්නවා. Y කියන පුද්ගලයා ඒ ගෲප් එකේ 3ක ඉන්නවා. Z කියන පුද්ගලයා ඒ ගෲප් එකේ 4ක ඉන්නවා වගේ. හැම කෙනාම සියලුම ගෲප් එකේ සමාගම් 5 නම් 5ෙම ඉන්න ඕනේ නැහැ. තේරෙනවද? මේ එහෙනම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයොත් එකම පිරිසක් තමයි මේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ. ඊළඟට ඒ සමාගම් සියල්ලේම නිෂ්පාදන සඳහා එකම වෙළඳ ලකුණක් යොදා ගන්නවා. එකම ගෲප් එකනේ. ඒ සමාගම් සියල්ලේම නිෂ්පාදන වලට එකම වෙළඳ ලකුණක් පාවිච්චි කරනවා. අපි හිතමු මේ ගෲප් එක සමාගමක් ඉලෙක්ට්‍රොනික උපකරණ.
තව සමාගමක් චොක්ලට් ඇතුළු රස කැවිලි. තව සමාගමක් රෙදිපිලි. තව සමාගමක් අපේ හිතමු සංචාරක සේවා ට්‍රැවල් ඒජන්සියක් වශයෙන්. තව සමාගමක් අපේ හිතමු ඇග්‍රිකල්චර් කෘෂිකාර්මික කටයුතු. ඒ සෑම සමාගමකින්ම වෙළඳපොළට සපයන ප්‍රොඩක්ට් එක භාණ්ඩයට හෝ සේවාවට එකම වෙළඳ ලකුණක් එකම ට්‍රේඩ් මාක් එකක් හෝ ට්‍රේඩ් නේම් එකක් පාවිච්චි කරන්න. තේරෙනවද? සන්නම් වෙනස්. සන්නම් වෙනස්නේ. මතකනේ වෙළඳ ලකුණ හෝ වෙළඳ නාමය කියන්නේ යම් ව්‍යාපාරිකයෙක්ගේ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා තරඟකාරී භාණ්ඩ හා සේවා වලින් වෙන්කර වෙළඳපොළට හඳුන්වා දීමට භාවිතා කරන දෘශ්‍යමාන ලාංඡනයක් නම් වෙළඳ ලකුණක්, ප්‍රකාශ කළ හැකි නාමයක් නම් වෙළඳ නාමයක්. එකම ට්‍රේඩ් නේම් එකක් එකම ට්‍රේඩ් මාක් එකක් පාවිච්චි කරන්න. ඊළඟට සමාගම් සියල්ල තනි මණ්ඩලයක් මගින් සංවිධානය කරනවා. තනි මණ්ඩලයක් මගින් නියාමනය කරනවා නැත්තම්. සංවිධානය නැත්තම් නියාමනය වඩා හොඳයි. නියාමනය කරනවා. නියාමනය. තේරුණාද? එක් සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩල නියෝජනය කරන විදිහට තමයි පත් කරන්නේ. ගෲප් එකේ සමාගම් 10ක් කියන්නකෝ. ඒ 10න් අරුම ගානේ එක්කෙනා ගානේ අර සමහරට එක සමාගමෙන් දෙන්නෙක් ඉන්න පුළුවන්. අවම එක්කෙනෙක්. එක්කෙනා ගන්න ගත්තොත් 10 දෙනෙක්නේ. ඒ 10 දෙනා තමයි මේන් කන්ට්‍රෝලින් බෝඩ් එක වෙන්නේ. ප්‍රධාන පාලන මණ්ඩලය වෙන්නේ. ඒ මණ්ඩලයෙන් සියලුම සමාගම් වල කටයුතු අධීක්ෂණය කරනවා. සොයල බලනවා. නියාමනය කරනවා. තේරුණාද? අන්න ඒ වගේ ගති ලක්ෂණ වලින් පිරිච්ච සමාගම් පද්ධතියක් තමයි මේ සමාගම් පද්ධතිය. තේරුණාද? පද්ධතියක් තමයි සමූහ සමාගම් කියන්නේ. පැහැදිලිනේ? ඊළඟට රුපියල් සමාගම්. රුපී කම්පැනිස් කියලා කියනවා. රුපියල් සමාගම්. මේ කියන්නේ රුපියල් නැමැති මුදල් ඒකකයෙන් ප්‍රාග්ධනය ප්‍රකාශ කර ඇති ලංකාවේ සංස්ථාපනය කර ඇති සියලුම දේශීය සමාගම්. දැන් අපේ රටේ සමාගම් නීතියට සංස්ථාපනය කරලා දේශීයව ක්‍රියාත්මක වන සමාගම් වල සාංගමික ව්‍යවස්ථාවලිය ඇතුලේ ප්‍රාග්ධනය දැක්වෙනවනේ. ඒ ප්‍රාග්ධනය දැක්වෙන රුපියල් වලින්. රුපියල් 10 කොටස් ලක්ෂයකට බෙදෙන ලද රුපියල් දසලක්ෂයකින් ප්‍රාග්ධනය සමන්විත වේ. හරිනේ. රුපියල් වලින් ප්‍රකාශ කරන නිසා අපි ඒකට කියනවා රුපියල් සමාගම් කියලා. ඒවත් අපි දන්න පෞද්ගලික හෝ පොදු සමාගම්. ඊළඟට යුරෝ සමාගම්. යුරෝ කම්පැනිස්. ඒ කියන්නේ යුරෝ නැමැති මුදල් ඒකකයේ තුලින් ප්‍රාග්ධනය ප්‍රකාශ කරොත් ඒකට අපි ඒකට කියනවා යුරෝ සමාගම් කියලා. පවුම් සමාගම් නැත්නම් රන් පවුම් සමාගම්. පවුම් නැමැති මුදල් ඒකකයෙන් ප්‍රාග්ධනය ප්‍රකාශ කළොත් අපි ඒකට කියනවා පවුම් සමාගම් කියලා. තේරුණාද? අපි තුමු රුසියාවේ රූබල් නැමැති මුදල් ඒකකයෙන් ප්‍රාග්ධනය ප්‍රකාශ කළොත් අපි ඒකට කියනවා රූබල් සමාගම් කියලා. එච්චරයි. පොඩි කන්සෙප්ට් එකක්. හරිනේ. ඊළඟට පරිපාලන සමාගම්. පරිපාලන සමාගම්. ඔකටම කියනවා පරිපාලක සමාගම් කියනවා. පාලක සමාගම් කියනවා. පාලන සමාගම් කියනවා. නැත්තම් පොදුවේ මව් සමාගම් කියනවා. හෝල්ඩින් කම්පැනිස්. හෝල්ඩින් කම්පැනිස්. මේක මේ ඊළඟ කන්සෙප්ට් එක. මේ ට්වින්ස්ලා නියුන් සහෝදරයා තමයි පරිපාලිත සමාගම්. සබ්සිඩරි කම්පැනිස්. මේ කියන්නේ සමාගම් කීපයක මුළු කොටස් ප්‍රමාණයම හෝ වැඩි ප්‍රමාණයක් හෝ අත්පත් කරගනිමින් ඒවා පාලනය කිරීමට ප්‍රමාණවත් අධ්‍යක්ෂකවරු සංඛ්‍යාවක් පත් කිරීමේ බලය ලබාගත් ප්‍රධාන සමාගම් ඉන්න දහස් වේ. යම් සමාගමක් විසින් තවත් සමාගමක හෝ කීපයක එකක් වෙන්න පුළුවන් කීපයක් වෙන්න පුළුවන්. යම් සමාගමක් විසින් තවත් සමාගමක හෝ කීපයක ප්‍රාග්ධනයෙන් විශාල ප්‍රමාණයක් හෝ සෑහෙන ප්‍රමාණයක්. දැන් ප්‍රාග්ධන සිර එකක් විතරක් ගත්ත කියලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අඩු ගන්න සිර 10ක් 20ක් ඒවා ගන්න එපා. තේරෙනවද? නැත්නම් වැඩි පංගුවක්. අත්පත් කරගෙන ඒ සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලයට ප්‍රමාණවත් අධ්‍යක්ෂුරු සංඛ්‍යාවක් පත් කරන්න බලය අරගෙන තියෙනවා. මේ බලය ගත්ත සමාගම තමයි පරිපාලන සමාගම. නැත්නම් පාලක සමාගම, මව් සමාගම කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු A කියලා සමාගමක් තියෙනවා, B කියලා සමාගමක් තියෙනවා. මේ B කියන සමාගමේ ප්‍රාග්ධනය 100ක් කියලා ගමුකෝ. මේකෙන් 100ක් නෙවෙයි. අපි මේකෙන් 40ක්. ප්‍රාග්ධනයේ 40ක්
අත්පත් කරගන්න ඔය. දැන් මොකද ඒගේ පාලනයට නතු වෙනවා බීව. තේරෙනවද? ඒක මෙතන ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවා. සමාජිකයෝ 4 දෙනෙක් නැත්නම් 5 දෙනෙක් කියමුකෝ 5 දෙනෙක්. ඒ 5 දෙනාගෙන් අපි හිතමු 3 දෙනෙක්ව පත් කිරීමේ බලය ඒ තියාගන්නවා. ඩිරෙක්ටර් බෝඩ් එක 5යි 5න් 3ම පත් කරන්නේ. දෙන්නයි ඒගොල්ලන් පත් කරන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් නිකම්ම ඒ සමාගම විසින් බීව මෙල්ල කරන තත්ත්වයට පත් වෙලා මාරයි. ඇයි? හිමිකාරත්වයනුත් සෑහෙන ප්‍රමාණයක් 50%ක්ම නැතුණා 40%කම සෑහෙන ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ අත්පත් කර ගැනීමේ බලය තුලින් අර බී සමාගමේ ඩිරෙක්ටර් බෝඩ් එකේ සමාජික 5න් 3ක්ම පත් කරන්න බලය තියෙන්නේ මේගොල්ලන්ටයි. එහෙනම් ඒ සමාගමට අවශ්‍ය පරිදි එයාලට ගැළපෙන ඩිරෙක්ටර්ස්ලා පත් කරනවා බී සමාගමේ වෙත. ඒකෙන් මොකද වෙන්නේ? ඒ සමාගමට හැකියාව ලැබෙනවා. ඒ සමාගමට හැකියාව ලැබෙනවා බී සමාගම මෙල්ල කරන්න. ඒ සමාගමේ අභිමතය පරිදි බී සමාගම මෙහෙවීමේ හැකියාව ලැබෙනවා. තේරුණාද? අන්න එහෙනම් ඒ සමාගම පරිපාලන නැත්නම් පරිපාලක සමාගම වෙනවා. මෙයා පරිපාලන, මෙයා පරිපාලන, මෙයා පාලිත සමාගම වෙනවා. මෙයා පාලිත සමාගම වෙනවා. මෙයා පාලිත සමාගම වෙනවා. තේරුණානේ? එතකොට ඒ වගේ යම් සමාගමක් වෙනස් සමාගමක හෝ කීපයක මුළු ප්‍රාග්ධනයෙන් වැඩි ප්‍රමාණයක් හෝ සෑහෙන ප්‍රමාණයක් අත්පත් කරගත යුතුයි. එහෙම කරගෙන ඒ සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලයට හෝ මණ්ඩලවලට බලපෑමක් කළ හැකි මට්ටමේ. දැන් 5 දෙනෙක් නම් එක්කෙනෙක් දාලා වැඩක් නැහැ නේ. 4ක් මෙහා පැත්තේනේ. අඩු ගානේ සමාන 6 දෙනෙක් නම් 3 4 දෙනෙක් නම් 2 5ක් නම් 3 දෙනෙක්. ඒ වගේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලපෑමක් කරන්න පුළුවන් වුණ ආකාරයේ සමාජිකයන් ප්‍රමාණය පත් කරන්න බලය ගන්නවා. බලය ගත්තොත් ඒ සමාගමට පුළුවන් බීව මෙහෙවන්න. නැත්නම් ඒ සමාගමට පුළුවන් බී සමාගම නටවන්න. හරිද? එහෙනම් ඒ සමාගම තමයි පරිපාලිත වෙන්නේ. බී සමාගම තමයි ඒ සමාගම තමයි පරිපාලන සමාගම. ඒ සමාගම තමයි පරිපාලන සමාගම. නැත්නම් පරිපාලක සමාගම. බී සමාගම තමයි පාලි සමාගම වෙන්නේ. උත්තරයි. තේරුණානේ? එතකොට මේක අනිත් පැත්ත. එක්කෝ පාලිත සමාගම්, නැත්නම් පරිපාලිත සමාගම්, නැත්නම් උපසමාගම්. ඉංග්‍රීසියෙන් කියනවා subsidiary companies. subsidiary companies. නිකුත් කළ ප්‍රාග්ධනෙන් සියල්ලම හෝ වැඩි ප්‍රමාණයක් විශාල සමාගමක් මිලදී ගැනීම නිසා. ගිල ගැනීම. මිලදී ගැනීම කියන්නේ ගිල ගැනීම. මිලදී ගැනීම නිසා එම විශාල සමාගමේ පාලනයට නතු සමාගම් තමයි පාලි සමාගම් කියන්නේ. ඉස්සෙල්ලා කිව්ව කතාව. හරිනේ? පරිපාලන සමාගමේ පාලනයට නතු වෙච්ච සමාගම තමයි පාලි සමාගම කියන්නේ. ඇයි පාලි සමාගමක් උනේ? පාලි සමාගම එක්ක මුළු ප්‍රාග්ධනය, එක්ක වැඩි ප්‍රමාණයක්, එක්ක සෑහෙන ප්‍රමාණයක් පරිපාලන සමාගම ගත්තා. ඒ මදිවට පරිපාලි සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට ප්‍රමාණවත් අධ්‍යක්ෂක සංඛ්‍යාවක් පරිපාලන සමාගම පත් කරනවා. එහෙනම් පරිපාලක සමාගමේ පාලනයට නතු වෙනවා මේ සමාගම. ඒක තමයි පාලි සමාගම කියන්නේ. පැහැදිලිනේ? අපි ඊළඟට යමු. බද්ධ ව්‍යාපාර වස්තු සමාගම්. බද්ධ ව්‍යාපාර වස්තු සමාගම්. මේකටම කියනවා වස්තු නැතුව බද්ධ ව්‍යාපාර සමාගම් කියලා. joint stock companies. joint stock companies. දැන් ලංකාවේ මුල්ම යුගයේදී බ්‍රිතාන්‍ය යටත්විතයක් කාලේ තිබුණ නෑනේ මේ දැන් තියෙන පෞද්ගලික සමාගම්, පොදු සමාගම් සංකල්ප තිබුණ බද්ධ ව්‍යාපාර වස්තු සමාගම්. තේරුණාද? මොකද යම් සමාගමක ප්‍රාග්ධනය බද්ධ ව්‍යාපාර වස්තු වලින් ප්‍රකාශ කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා බද්ධ ව්‍යාපාර වස්තු සමාගම් කියලා. යම් සමාගමක ප්‍රාග්ධනය බද්ධ ව්‍යාපාර වස්තු වලින් ප්‍රකාශ කරා නම් අපි ඒකට කියනවා බද්ධ ව්‍යාපාර වස්තු සමාගම් කියලා. දැන් නිදසුනක් ලෙස අපි හිතමු යම් සමාගමක් රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනය රුපියල් 10 ඒකක වලට කඩනවා. 10 ඒකක නම් මෙතන ඒකක තියෙනවා. ඒකක 10000ක් තියෙනවනේ. ඒකක 10000.
මෙන්න මේව තමයි කොටස් කියන්නේ. මේව තමයි කොටස් කියන්නේ. ප්‍රාග්ධනයේ කුඩා ඒකක වලට කැඩුවොත් ඒ කුඩා ඒකකයක් නම් කරන කොටස් කියලා. ඒ ඒකකේ මහජනයට විකුණන්නේ රුපියල් 10 ගාන අපි ඒකට කියනවා ඒකකයක ප්‍රතිස්ථාව කියලා. ප්‍රතිස්ථාව නැත්නම් ප්‍රකාශිත අගය කියලා. ඊළඟට සමහර සමාගම් තවමත් ලෝකේ ක්‍රියාත්මකයි. අපි හිතමු රුපියල් 100 හෝ රුපියල් 100 හෝ වැඩි ඒකක වලට ඒ කියන්නේ රුපියල් 150 එහෙම නැත්නම් රුපියල් 200 රුපියල් 1000 වැනි ඒකක වලට කඩනවා. ඒව තමයි බද්ධ ව්‍යාපාර වස්තු කියන්නේ. හරිනේ. සමාගමක මුළු ප්‍රාග්ධනය හෙවත් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 100 හෝ ඊට වැඩි අගෙන් යුත් ඒකක වලට කැඩුවොත් අන්න ඒවට අපි කියනවා බද්ධ ව්‍යාපාර වස්තු කියලා. එච්චරයි. බද්ධ ව්‍යාපාර වස්තු. බද්ධ ව්‍යාපාර වස්තු. මෙන්න මේ බද්ධ ව්‍යාපාර වස්තු වලින් ප්‍රාග්ධනය ප්‍රකාශ කරලා තියෙනවා අපි ඒවට කියනවා බද්ධ ව්‍යාපාර වස්තු සමාගම කියලා. ඊළඟ වැදගත් දේ තමයි මේක රුපියල්ම වෙන්න ඕනේ. මේක රුපියල්ම වෙන්න ඕනේ. රුපියල් වෙනුවට පවුම් වෙන්නත් පුළුවන්. දැන් ඇමරිකාවේ රුපියල් භාවිතයක් නැහැනේ ඩොලර්. බ්‍රිතාන්‍යයේ පවුම්. එහෙමනේ. ඒ වගේ ඕනෑම රුපියල් හෝ ඕනෑම විනිමය හරිනේ. ඕනෑම එකක් වෙන්න පුළුවන්. ඕනෑම විනිමයයක්. ඕනෑම විනිමයයක් වෙන්න පුළුවන්. පවුම් නම් පවුම් 100 හෝ වැඩි එකක වලට. ඩොලර් නම් ඩොලර් 100 හෝ වැඩි එකක වලට. යුරෝ නම් යුරෝ 100 හෝ වැඩි එකක වලට. රුපියල් නම් රුපියල් 100 හෝ වැඩි එකක වලට. බෙදුවොත් තමයි බද්ධ ව්‍යාපාර වස්තු වෙන්නේ. එච්චරයි. දැන් බලන්නකෝ. සමාගමක ප්‍රාග්ධනයේ රුපියල් 100 හෝ වෙනත් විනිමය එකක 100 හෝ ඊට වැඩි. හරිනේ. සමාගමක ප්‍රාග්ධනය රුපියල් 100 හෝ වෙනත් විනිමය එකක 100 හෝ ඊට වැඩි අගෙන් නොත් ප්‍රශ්නයක් නැහැ. අගෙන් යුත් ඒකක වලින් ප්‍රකාශිත වේ නම් ඒවා කොටස් නොව බද්ධ ව්‍යාපාර වස්තු කියලා කියන්නේ. අන්න. කොටස් නොවේ බද්ධ ව්‍යාපාර වස්තු කියලා කියන්නේ. තේරෙනවද? කොටස් නෙවෙයි බද්ධ ව්‍යාපාර වස්තු. ලෙස හැඳින්වේ. සමාගමක ප්‍රාග්ධනයේ එලෙස බද්ධ ව්‍යාපාර වස්තු වලින් ප්‍රකාශ කරත් නම් එවැනි සමාගම් මෙන්න දහස් වේ. එච්චරයි. ඒතර ඒව පෞද්ගලික සමාගම් වෙන්න පුළුවන්, පොදු සමාගම් වෙන්න පුළුවන්. අර ප්‍රාග්ධනයේ කොටස් නෙවෙයි බද්ධ ව්‍යාපාර වස්තු වලින් යන්නේ. ඒ නිසා ව්‍යවහාර කරනවා බද්ධ ව්‍යාපාර වස්තු සමාගම් කියලා. උදාහරණයක් වශයෙන් සීමා සහිත ජුපිටර් රිෆෝම් සමාගම කියලා බද්ධ ව්‍යාපාර වස්තු සමාගමක් තියෙනවා. ඒකේ බද්ධ ව්‍යාපාර වස්තුවක අගේ රුපියල් 10යි. නැත්නම් කොටසක අගේ රුපියල් 10යි. 10 ඒකක තියෙනවා. තව තියෙනවා සීමා සහිත පැරමවුන්ට් මෝටර් ට්‍රේඩ් සමාගම කියලා එකක්. ඒකේ බද්ධ ව්‍යාපාර වස්තුවක අගේ රුපියල් 100යි. 100 ඒකක තියෙනවා. බද්ධ ව්‍යාපාර වස්තු. අපි ඊළඟ සෙනඟට යන් පුණ්‍ය සමාගම් නැත්නම් සේවා සමාගම්. පුණ්‍ය සමාගම් නැත්නම් සේවා සමාගම්. non profit oriented companies. තේරුණාද? සමාගම් නීතියේ 34 වන වගන්තිය අනුව වාණිජය කාරණා කීපයක් කියනවා. එකක් වාණිජය. භාණ්ඩ විකිණීම සහ මිලදී ගැනීම. වාණිජය බෙදාහැරීම. කලාව, විද්‍යාව, ආගම, පුණ්‍ය කටයුතු, ක්‍රීඩා වැනි සමාජ සුබ සාධන පරමාර්ථයන් අරමුණු කොට සමාගම් නීති යටතේ පිහිටුවන ලද සමාගම් විශේෂයකි. මේකේ ලාභ අරමුණක් නැහැ. තේරුණාද? එක්ක වාණිජය භාණ්ඩ බෙදාහැරීමෙන් සේවාවක් සලසන වාණිජය නැත්තම් කලාව කලාත්මක කටයුතු වල මිනිස්සු පිනවන්න පුළුවන්. මිනිස්සු සුවපත් කරන්න පුළුවන්. නේ? ලාභ අරමුණක් නැහැ. විද්‍යාව තුළ මිනිස්සුන්ට බොහෝ දේ නිර්මාණය කරන්න පුළුවන්. බොහෝ දේ සොයා ගන්න පුළුවන්. ඉනෝවේෂන්ස් කරන්න පුළුවන්. ආගම මගින් මිනිස්සුන්ගේ සිත් සතන් සුවපත් කරන්න පුළුවන්. මිනිස්සු යහපත් පුරවැසියන් බවට පත් කරන්න පුළුවන්. පුණ්‍ය කටයුතු ඒත් හැමයි. ක්‍රීඩා මිනිස්සු සෞඛ්‍ය සම්පන්න සමාජයක් කරා ගෙනියන්න පුළුවන්. මෙන්න මේ ලාභ අරමුණක් තියෙන බෑ. මේ වගේ සමාජ සුබ සාධන පරමාර්ථයන් අරමුණු කොටගෙන සමාගම් නීති යටතේ පිහිටුණු ලද
සමාගම් තමයි පුණ්‍ය සමාගම් නැත්නම් සේවා සමාගම් කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමය, රොටරි සමාජය, ලංකා පිළිකා සංගමය වැනි ජනප්‍රියව තියෙන ක්‍රිස්තියානි සමාගම තේරෙනවද? නැත්නම් තරුණ බෞද්ධ සංගමය, තරුණ ක්‍රිස්තියානි සංගමය ගොඩක් දේවල් තියෙනවානේ. මෙන්න මේ වගේ ඒවා මොකද ලාභ අරමුණක් නැහැ, සුබ සාධන අරමුණෙන් තියෙන්නේ. ඒව තමයි පුණ්‍ය සමාගම් කියලා සමාගම් නීතියෙන් විග්‍රහ කරන්නේ. ඊළඟට මේවා විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. පුණ්‍ය සමාගම් මේවත් සේවා සමාගම් වල විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි සමාජ සුබ සාධන පරමාර්ථයේ මූලික කොටගෙන අරපා තිබීම. ලාභය නෙවෙයිනේ. සමාජයට මොනවා හරි එක්ක කලා කටයුතු මගින්, එක්ක විද්‍යාත්මක කටයුතු මගින්, එක්ක වාණිජමය බෙදහැරීම මගින්, ක්‍රීඩා මගින් මොනවා හරි සමාජයට සේවයක් කිරීම. තේරෙන මූලික පරමාර්ථය සේවය, සුබ සාධනය. දෙවෙනි එක තමයි ලාභ හෝ ආදායම් ඇතොත් ඒවා සමාගමේ පරමාර්ථ දියුණු කිරීමට යොදවන බවට සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට සහතික විය යුතුයි. මේවා ලාභ තියෙන්න පුළුවන්, ආදායම තියෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා කොළඹ තරුණ බෞද්ධ සංගමයට අනුබද්ධව ප්‍රධාන භෝජනාගාරයක් තියෙනවා. කෑම ඉතා රසට ගුණවත් කෑම, ඒ වගේම ස්වභාවික රසකාරක පමණයි පාවිච්චි කරන්නේ. කෘත්‍රිම රසකාරකනේ සාධාරණ මිලක් අය කරනවා. ඉතින් ඒකට විශාල ඉල්ලුමක් තියෙනවා. දිවා කාලේ විශාල පිරිසක් ඒකින් ආහාර පාන ගන්න යනවා. තියෙන්න පුළුවන් එහෙම එකක්. තේරුණාද? ඒ වගේ මේ වගේ සමාගම් වලට සුබ සාධන පරමාර්ථයට සල්ලිපේ, සේවය කරන සල්ලිපේ. ඒ නිසා මොනවා හරි සයිඩ් බිස්නස් එකක් කරන්න පුළුවන්. තේරුණාද? ඒ මගින් ආදායම් ලැබුවට ඒ ආදායම් බෙදන්නේ නැහැ. මේ පුණ්‍ය සමාගමට සම්බන්ධ වූවන් අතර බෙදන්නේ නැහැ. බෙදුවොත් ඒගොල්ලන්ට ලාභ ඉපීමේ බෙදුවොත් ඒගොල්ලන්ට ලාභ ඉපීමේ මානසිකත්වයක් එනවා. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? සුබ සාධන පරමාර්ථයෙන් ඈතට මේ සමාගම තල්ලු වෙලා යනවා. ඒ නිසා ලාභෝ ආදායම් බෙදන්නේ නැහැ. තේරුණාද? ඒ සමාගමේ පරමාර්ථ දිනු කිරීමටම ඒව ප්‍රත්‍යායෝජනය කරන බවට සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට ලිඛිතව සාති කරලා තියෙනවා. එහෙම වුණොත් විතරයි පුණ්‍ය සමාගමක් කියන්නේ. ඊළඟට සමාජිකයන් අතර ලාභාංශ බෙදීම තහනම් කර තිබිය යුතුයි. මම ඉස්සෙල්ලා කිව්වාගේ මේවත් ලාභ උපයන්න පුළුවන්. මේ පුණ්‍ය සමාගම් කිසියම් ලාභ උපයන වැඩක් කරන්න පුළුවන්. තේරෙනවද? නමුත් ඒ උපයන ලාභාංශ වශයෙන් ගෙවන්නේ සමාජිකයන්. ලාභාංශ වශයෙන් ගෙවන්නේ සමාජිකයෝ මෙතන කොටස් ප්‍රාග්ධනිකුත් නැහැ නේ. සමාජික ගාස්තුවක් යොදවලා තියෙන්නේ. සමාජික ගාස්තුව මගින් සමුචිත අරමුදලක් අපි කියන කොන්සොලිඩේටඩ් ෆන්ඩ් සමුචිත අරමුදලක් තමයි තියෙන්නේ. තේරෙනවද? ඒ සමුචිත අරමුදලට දායක වූ සමාජික ගාස්තුවට ප්‍රතිලාභයක් වශයෙන් ලාභාංශ බෙදීමක් කරන්න බෑ. කරොත් ලාභ මානසිකත්වයට හැරෙනවා. පුණ්‍ය සමාගම් කියන ලේබලේ මොකද වෙන්නේ? ගැලවිලා යනවා. බෙදන්න බෑ. දැන් මම දන්න ප්‍රධාන පන්සලක තියෙනවා මේ පුණ්‍ය ආයතනයක්. ඒක සමාගම් නීතියට ලියාපදිංචි කරලා තියෙනවා පුණ්‍ය ආයතනයක්. ඒ පන්සලේ ස්ථාවරව අපි කිව්වොත් හරිද ඒක පොඩි වෙලෙන්සලක් කඩසාප්පුවක් වෙලෙන්සල පොත්ත ගන්නවා. ඒකේ තියෙන පන්සලට එන බැතිමතුන්ට අවශ්‍ය සුවඳ වර්ග, හඳුන් කූරු වර්ග, විශේෂයෙන්ම ආගම සම්බන්ධ බණ පොත් තේරෙනවද? ඒ වගේ බොහෝ දේ අලිවි කරනවා. පූජා භාණ්ඩ අලිවි කරනවා. ඒකෙන් ලාභයක් ලැබෙනවා. ඒ ලාභය එන්නේ පුණ්‍ය සමාගමටයි. හැබැයි ඒ ලාභ බෙදන්නේ නැහැ. ඒ ලාභ ඒ පුණ්‍ය සමාගමේ පරමාර්ථ ඒ පන්සල වැඩි දියුණු කිරීම නම්, පන්සලට එන බැතිමතුන්ගේ පහසුකම් වැඩි කිරීම නම්, පන්සලේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාගේ පහසුකම් වැඩි කිරීම නම් අන්නේ සදා කැප කරන මිසක සමාජිකව අතර බෙදන්නේ නැහැ. තහනම්. ඊළඟට සීමා සහිත සමාගමක් වුවද සීමා සහිත වචනේ රහිතව සමාගමේ නම භාවිතා කරන්න පුළුවන්. තවත් වැදගත්ම ලක්ෂණය. මේක සීමා සහිත සමාගමක් වෙන්න පුළුවන්. නමුත් ඒ සීමා සහිත පදේ නැතුව නම පාවිච්චි කරන්න පුළුවන්. දැන් රොටරි සමාජයේ පුණ්‍ය සමාගමක්. සීමා සහිත පදේ භාවිතා කරන්නේ නැහැ. කොළඹ තරුණ බෞද්ධ සංගමේ පුණ්‍ය සමාගමක්. සීමා සහිත පදේ භාවිතා කරන්නේ. අන්න ඒ වගේ විශේෂිත ගුණාංග වලින් මේ සමාගම් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිනේ? ඊළඟට අපි යමු දජ විශේෂිත සමාගම්.
දජ විශේෂිත සමාගම්. නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලැග්ෂිප් කම්පැනිස් කියලා. ඒකම සිංහලෙත් කියනවා ෆ්ලැග්ෂිප් සමාගම් කියලා. වඩා බහුලව භාවිතා වෙන්නේ දජ විශේෂිත සමාගම් කියලා. මේකත් මේ සමාගම් නීතියෙන් අර්ථකථනයක් නොවේ. ප්‍රායෝගික ව්‍යාපාර ලෝකයෙන් හදාගත්ත සංකල්පයක්. ශ්‍රී ලංකාව තුළ අවම ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ආයෝජනය කර ඇති සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් අනුමත කර ඇති විදේශ සමාගම් තමයි දජ විශේෂ සමාගම් කියන්නේ. මේක විදේශීය සමාගමක්මයි. අපි ඉස්සෙල්ලා පාඩමේදී කතා කරන්නේ ඕවර්සීස් කම්පැනිස්. ඒ ඕවර්සීස් කම්පැනි එකක්මයි. එකම දේ මේගොල්ලන්ගේ මෙහෙමයි. ලංකාව තුල අවම මිනිමම් ඇමරිකන් ඩොලර් මිලියන 50ක් ආයෝජනය වෙන්න ඕනේ. දෙවෙනි අවස්ථාව තමයි BOI එකේ. BOI එක. මොකද BOI කියන්නේ? Board of Investment of Sri Lanka. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය. අනුමැතිය ලැබෙන්නත් ඕනේ. ඒක අනුමැතිය ලැබුණොත් අන්න ඒකට අපි කියනවා මොකද්ද? දජ විශේෂිත සමාගම් කියලා කියනවා. මොකද්ද මේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියන්නේ? අපි සිලබස් එකේ ඒවා අයින් කරලා තියෙනවා. ඒවා තිබුණා නම් හොඳයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියන්නේ ලංකාවේ තියෙන නිදහස් වෙළඳ කලාප, ෆ්‍රී ට්‍රේඩ් සෝන්ස්, කටුනායක, කොග්ගොල, ඒ වගේ ඒ ලංකාවේ නිදහස් වෙළඳ කලාප ඇති කිරීම සහ ඇති කර පවත්වාගෙන යාම. ලංකාව තුළ නිදහස් වෙළඳ කලාප පිහිටුවීම, පවත්වාගෙන යාම. ඒ කියන්නේ ඒවට අවශ්‍ය පහසුකම්, යටිදල පහසුකම් තියෙන මේ කලාපයක් කියලා නම් කරාට වැඩක් නැහැනේ. නාමික කලාපයක් වැඩක් නැහැනේ. නිදහස් වෙළඳ කලාප බිහි කිරීම, අවශ්‍ය පහසුකම් නැත්නම් යටිදල පහසුකම් ස්ථාපිත කරමින් පවත්වාගෙන යාම. ඒ නිදහස් වෙළඳ කලාප තුළ කම්හල් නැත්නම් කර්මාශාලා ආරම්භ කිරීමට අවසර ලබා දීම සහ ඒ කම්හල් වල කටයුතු නියාමනය කරනු ලබන එකම ජාතික ආයතනය තමයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියන්නේ. දේශීය ව්‍යාපාරිකයෙක් වේවා, විදේශීය ව්‍යාපාරිකයෙක් වේවා, නිදහස් වෙළඳ කලාපයක් ඇතුළත කර්මාන්තශාලාවක් ආරම්භ කරන අපේක්ෂා කරනවා නම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඒ සඳහා විශේෂ අනුමැතියක් ගන්නට ඕනේ. බලපත්‍රයක් ගන්නට ඕනේ. බලපත්‍රය නැතුව ආරම්භ කරන්න බෑ. හරිනේ. එතකොට ඇමරිකන් ඩොලර් මිලියන 50ක් අවම ආයෝජනය කරලා BOI ව්‍යාපෘතියක් වශයෙන් අනුමැතිය ලැබෙන්නත් ඕනේ. මොකද මේක විදේශී සමාගමක්. මේ විදේශ රටක නීතිගත කළ මෙහි බිස්නස් කරන්න සමාගමක්. අනුමැතිය આવොත් මේ දෙකම ටැලි වුණොත් තමයි විදේශ සමාගමක් වෙන්නේ. අපි හිතමු ඇමරිකන් ඩොලර් මිලියන 150යි. මේක තුන් ගුණයක්. 150යි. BOI අනුමැතිය නැහැ. BOI අනුමැතිය නැහැ. එහෙමනම් ඒක විදේශ දජ විශේෂ සමාගම් නොවේ. මේ දෙකම ඉෂ්ට වෙන්න ඕනේ. අවම ඇමරිකන් ඩොලර් මිලියන 50ක් කොයිට වැඩියෙන් ආයෝජනය කරන්න ඕනේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය ලැබෙන්න ඕනේ ලංකා බිස්නස් එකක් කරන්න. එහෙම වුණොත් දජ විශේෂිත. එහෙම නොවුනොත් එක්ක අනුමැතිය ලැබෙන්නේ නැහැ. එක්ක ඇමරිකන් ඩොලර් මිලියන 50ට අඩුයි. නම් දජ විශේෂිත නොවේ. පැහැදිලිනේ? අපි ඊළඟ එකට යන්. සාධ්‍ය සමාගම් නැත්තම් ණය නිෂ්කාශන සමාගම් ෆැක්ටර් කම්පැනිස් කියලා කියනවා. සාධ්‍ය සමාගම් නැත්තම් ණය නිෂ්කාශන සමාගම් ෆැක්ටර් කම්පැනිස්. මේ සමාගම් පවා සමාගම් නීති අර්ථකථන නෙවෙයි. ප්‍රායෝගික ව්‍යාපාර ලෝකයේ තුලින් අපි හඳුනාගත්ත ප්‍රායෝගික ව්‍යාපාර ලෝකයේ තුලින් අපි අහුලාගත්ත සමාගම් සංකල්ප. දැන් මේක කියන්න පෙර මොකද්ද මේ අපනයන සාධ්‍යකරණය කියන්නේ? අපනයන සාධ්‍යකරණය. එක්ස්පෝර්ට් ෆැක්ටරි. මේ කියන්නේ අපනයන සාධ්‍යකරණය. අපනයන සාධ්‍යකරණය කියන්නේ එක්ස්පෝර්ට් ෆැක්ටරි. අපනයන සාධ්‍යකරණය. කියන්නේ මෙහෙමයි. යම් කිසි අපනයනකරුවෙකු භාණ්ඩ අපනයනය කරලා විදේශ ගැනුම්කරුගෙන් හෝ ගැනුම්කරුවන්ගෙන් ලැබිය යුතු මුදල්
අය කර ගැනීමේ වගකීම යම් ආයතනයකට පවරනවා. පවරලා ඒ ආයතනයෙන් කිසියම් වට්ටමකට යටත්ව අර විදේශ ගැනුම් කරුන් ලැබී යුතු මුදල ලබා ගන්න. තේරෙනවද? ඒක තමයි අපරණ සාධ්‍යකරණය කියන්නේ. එතකොට විදේශ ගැනුම් කරුවගෙන් මුදල් අය කර ගැනීමේ වගකීම් බාර ගන්නෝ අර බාහිර ආයතනයක් නැත්නම් තුන්වන ආයතනයක්. එයා තමයි අපනයන සාධ්‍යකයා. අපනයන සාධ්‍ය ආයතනය කියන්නේ. උදාහරණයක් වශයෙන් ඒ අපනයන කරු එක්ස්පෝර්ටර් B ආනයන කරු ඉම්පෝර්ටර් අපිට මෙයා ජපානයේ මෙයා ශ්‍රී ලංකාවේ පැහැදිලිද? පැහැදිලිද? යන්නේ තේරෙනවනේ? පේනවනේ. ලංකාවේ ඒ කියන කෙනා අපනයන කරුවා. මෙයා බහණ්ඩ එක්ස්පෝර්ට් කරනවා ජපානි බීට. අපනයන කළා. අපි හිතමු ශ්‍රී ලංකා රුපියල් මිලියන 200ක් ලැබෙන්න ඕනේ. ශ්‍රී ලංකා රුපියල් වලින් මිලියන 200ක් ලැබෙන්න ඕනේ. දැන් ඔබ දන්නවා බහණ්ඩ අද අපනයනය කරාගෙන අද නැව්ගත කරා කියන්නකෝ. අද නැව්ගත කරාම අදම සල්ලි හම්බෙන්නේ නැහැ නේ. හෙට හම්බෙන්නේ නැහැ නේ. කලක් යනවනේ. ඒ බහණ්ඩ හෙට යන්න ළඟා වෙන්න ඕනේ. දැන් ණයවර ලිපිය ඕපන් කරලා තියෙන පුළුවන්. ඒ බහණ්ඩ හෙට ගියාම තමයි සම්පූර්ණ මුදල අපට ලැබෙන්නේ. තේරෙන කලක් යනවනේ. සමහරට මේ විදේශ ආනයන කර කොටස් වශයෙන් ගෙවන සූදානම් වෙන්න පුළුවන්. ඒ රටේ ආර්ථික අර්බුද ඇති වෙලා කොවිඩ් වසංගත නිසා ව්‍යාපාර පද්ධතිය වැහිලා ගිහලා අක්‍රිය වෙලා සමහරට මුදල් ගෙවීම අපහසුතාවක් තියෙන්න පුළුවන්. එවැනි මොහොතක මාස නෙමෙයි අවුරුදු ගාණක් ඇදෙන්නත් පුළුවන්. ඒ නිසා ලංකාවේ මම නම් එක්ස්පෝර්ටර් මම මොකද කරන්නේ? X කියලා අපනයන සාධ්‍යකෙක් ඉන්නවා. සාධ්‍යකයා. මෙයා තමයි සාධ්‍යකයා. හරිද? මම මේ B ගෙන් මුදල් අය කර ගැනීමේ වගකීම මෙයාට පවරනවා. මම B ගේ මුදල් අය කර ගැනීම වගකීම මෙයාට පවරනවා. පවරලා මම මෙයාගෙන් අර ලැබිය යුතු මුදල අය කරගන්න. හැබැයි වට්ටමකට යටත්ව. නැත්තම් දැන් මට තව මාසක දෙකකින් තමයි සමහර විට විදේශ ගණුම් කරුගේ මුදල් හම්බෙන්නේ. මට අදම සල්ලි හම්බ වෙනවනේ. ඒ නිසා මගෙන් වට්ටමක් අඩු කරගන්නවා. අපි හිතමු මිලියන 200ට මට මිලියන 198ක් හම්බ වෙනවා කියලා. එහෙනම් මිලියන 198ක්. මිලියන 198ක් මට හම්බ වෙනවා. මිලියන 2ක් වට්ටමක් ගන්නවා. ප්‍රශ්න මිලියන 5ක් ගත්තක් කමන්නේ. මොකද මාස දෙකක් අවසානයේ මිලියන 200ට වඩා මාස දෙකකට පෙර මට මිලියන 195ක් ලැබෙනවා කියන්නේ මට ඒකේ මූර්තාගේ වැඩි. මූර්ත ඵලදායීතාවය වැඩි. මාස දෙකකට පස්සේ උද්දමනයත් එක්ක මට කළ හැකි දෙයට වඩා අද යමක් කරන්න පුළුවන්. තේරුණානේ? එතකොට මම මෙයාට අර අපනයන නෞබාරේ බහණ්ඩ අපනයනය කරාම තියෙන මල්ලක ඩොකියුමන්ට් සෙට් එකක්. අපනයන නෞබාරයේ ඔප්පුවන නෞබාර පත, ඉන්වොයිසිය, රක්ෂණ සහතිකය, ඩිස්පැච් නෝට් එක වගේ තියෙන ලේඛන කීපයක්. මේ ලේඛන මම පිටසන් කරලා ඒ ලේඛන අයිති පවරන එක්ස්ට්‍රා. පුළුවන් එහෙම පවරන්න. ඒතර මම අපනයන කළ බහණ්ඩවල අපනයන කිරීමේ හිමිකව මෙයාට පැවරෙනවා. මාසතු හිමිකව මම මෙයාට මාරු කරනවා. තේරුණාද? පවරලා මම මෙයාගේ වහා මුදල් ගන්නවා. ඔන්න ඕක තමයි අපනයන සාධ්‍යකරණය කියන්නේ. ඕක තමයි අපනයන සාධ්‍යකරණය කියන්නේ. එතකොට මෙයා මාස දෙකකින් කියන්නකෝ මෙයාගේ සල්ලි හම්බෙන්නේ. මාස දෙක අවසානයේ හෝ ඊට පෙර විදේශ ආනයනකරු සමග සම්බන්ධතාවය තියාගෙන මෙයාට බලපෑම් කරලා මෙයාගේ මුදල් අය කරගන්න ඕනේ. හදිස්සියේ මෙයා මුදල් ගෙවුවේ නැත්තම් බොල් නෑ පාඩුව මෙයාටයි. මේක ඒට අදාළ නෑ. මොකද ඒ කමිෂන් එකක් නැත්නම් වට්ටමක් දීලා තියෙන්නේ අවදානම වෙනුවෙන්. තේරුණාද? මෙයා දැනගෙන අය කරගන්න. ඒතර මෙයාට කිසිදු අවදානමක් නෑ. විදේශ ආනයනකරු මුදල් නොගෙවුවොත් වන පාඩුවේ අවදානම මෙයාට නෑ. තේරුණාද? ඔන්නකොද අපනයන සාධ්‍යකරණය කියන්නේ. ලෝකේ ජනප්‍රියම ක්‍රමයක්. මෙන්න මේ අපනයන සාධ්‍යකරණේ නියැලෙන්නේ මේ X කියනකෝ. X පුද්ගලයෙක් නම්
මේ අපන සාධ්‍යක නියැලෙන සාධ්‍යකය. හොඳේ සාධ්‍යකය අපි දුම් පුද්ගලයෙක් නම්. පුද්ගලයෙක් නම් එයාට කියනවා අපනයන සාධ්‍යකය. එයාට කියනවා අපි අපනයන සාධ්‍යකය. සාධ්‍යකය. මෙතන මේ සාධ්‍යකය කියන්නේ අපි හිතමු හවුල් ව්‍යාපාරයක් නම්. හවුලක් නම් අපි කියනවා සාධ්‍ය හවුල් ව්‍යාපාරය. සාධ්‍ය හවුල් ව්‍යාපාරය. මේ සාධ්‍යකය තනි පුද්ගලයෙක් හෝ තනි පුද්ගල ව්‍යාපාරයක් නම් අපි කියනවා අපරණ සාධ්‍යකය ෆැක්ටර්. හවුල් ව්‍යාපාරයක් නම් අපි කියනවා සාධ්‍ය හවුල් ව්‍යාපාරය. මේ අපනයන සාධ්‍යකය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ සමාගමක් නම්. සීමිත සමාගමක් නම් අපි එකට කියනවා සාධ්‍ය සමාගම. ඔන්නෝම තමයි කන්සෙප්ට් එක එන්නේ. සාධ්‍ය සමාගම. සාධ්‍යකය වෙන්නේ සමාගමක් නම් සාධ්‍ය සමාගම. හවුල් ව්‍යාපාරයක් නම් සාධ්‍ය හවුල් ව්‍යාපාරය. තනි පුද්ගලයෙක් නම් අපේ සාධ්‍යකය. පැහැදිලි නේද? රයිට්. දැන් අපර පුළුවන් තන්ට යන්න ගන්නට බලමු. අපනයන සාධ්‍යකරණයේ නියැලීම එකම හෝ ප්‍රධාන ව්‍යාපාර කාර්ය වශයෙන් පවත්වාගෙන සමාගම තමයි සාධ්‍ය සමාගම නැත්නම් ණය නිෂ්කාසන සමාගම කියන්නේ. අපනයන සාධ්‍යකරණ නියැලීම එකම only business එක. නැත්නම් ප්‍රධාන ව්‍යාපාර. තේරෙනවද? ප්‍රධාන ව්‍යාපාර කාර්ය වශයෙන් පවත්වාගෙන යනවා. ඒක තමයි සාධ්‍ය සමාගම කියන්නේ. 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනතර අනුව පහත කාර්යයන් ප්‍රධාන වශයෙන් ඉටු කළ හැක. මේ සාධ්‍ය සමාගම් වලට 95 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති නීතිය අනුව කාර්යයන් කීපයක් බල ගන්නන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඒ තමයි එක අපනයන සාධ්‍යකරණ නියැලීම. මම ඉස්සෙල්ලා විස්තර කරේ ඒක තමයි. අපනයන සාධ්‍යකරණයේ නියැලෙන අනිවාර්යයෙන්ම අයිතිය තියෙනවා. ඒ කියන්නේ අපනයන කරුවන්ට වහාම මුදල් ගෙවා. ආනයන කරුවන්ගෙන් මුදල් එක්රැස් කර ගැනීමේ වගකීම බාර ගැනීම. තමයි ප්‍රධානම කාර්යය. දෙවැනි එක තමයි ව්‍යාපාරිකයින්ගේ වෙළඳ ණය බාර ගැනීම. මේක තේරෙනවද? ව්‍යාපාරිකයින්ගේ වෙළඳ ණය බාර ගැනීම. මේ කියන්නේ අපි හිතමු ඒ කියලා කෙනෙක් හිතන්නකෝ. ඒ කියන කෙනා බීට භාණ්ඩ ණයට විකුණලා තියෙනවා. භාණ්ඩ ණයට විකිණීම. හරිද? නැත්නම් ඒ කියන කෙනාගෙන් B කියන කෙනා භාණ්ඩ ණයට ගත්තා. ණයට භාණ්ඩ වෙළඳාම් කිරීමනේ අපි මේ වෙළඳාම් කියන්නේ. තේරෙනවද? වෙළඳ ණය කියන්නේ. එහෙනම් B කවුද? B ණය ගැතියා. මෙයා ණය ගැතියා. මෙයා ණය කවුද? හිමියා. ඒව තේරෙනවනේ. ඒ ණයට වික්ක භාණ්ඩ Bට B ණය ගැතියා. ඒ ණය හිමියා. දැන් මේ ණය ගැතිය වන Bට මේ වෙළඳ ණය ගෙවා ගන්න අපහසුවක් තියෙනවා. මේ දවස්වල අපි හිතමු කොවිඩ් වසංගත නිසා වෙන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරයේ ස්වභාවික උපද්‍රවයක් නිසා හානි වෙලා වෙන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරයේ මේ දවස්වල අලුත් වැඩියාස නවීකරණ කටයුතු නිසා නිෂ්පාදන ක්‍රියාවලිය తాවකාලිකව අත්හිටුල වෙන්න පුළුවන්. ආදායම් මාර්ග අඩුයි. ගෙවන්න දෙයක් නැහැ. නොගෙව හිටියොත් මොකද වෙන්නේ? අපිට දඩපුලියක් ගෙවන්න වෙනවා. ඒ නිසා මේ B මෙතන ඉන්නවා සාධ්‍ය සමාගමක්. මෙතන ඉන්නවා සාධ්‍යකයෙක් නැත්තම් තේරෙනවද? ෆැක්ටර් කෙනෙක්. මේ සාධ්‍යකය නැත්නම් සාධ්‍ය සමාගමට ඉල්ලීමක් කරනවා මගේ මේ වෙළඳ ණය පියවා දෙන්න කියලා. එතකොට මොකද කරන්නේ? මේ ෆැක්ටර් මොකද කරන්නේ? මෙයා ගෙවිය යුතු ප්‍රමාණය මෙයාට ගෙවනවා. ඒගොල්ලෝ මෙයා සෙටල් කරනවා. ඒ ගෙවපු ප්‍රමාණයට කිසියම් පොලියක් එකතු කරලා මාසිකව නැත්නම් ත්‍රිමාසිකව වාරික වශයෙන් මෙයාගෙන් කපා ගන්නවා. මෙයාගේ වාරික වශයෙන් කපා ගන්නවා. දැන් වැඩ දෙකම ඉවරයිනේ. මෙයාගේ ණයගැති භාවයත් අවසානයේ මේ සිද්ධියයි. මෙයාගේ ණයගැති භාවය අවසන් වෙන්නේ
සාධ්‍ය කියන්නේ නැත්නම් සාධ්‍ය සමාගම ණයගැතිය වෙනුවෙන් ණය හිමියාට ගෙවිතු මුදල ගෙවුවා. එතන ඒ සම්බන්ධය ඉවරයි. එහෙනම් මෙයාගේ A සහ B අතර ණයගැති ණය හිමි සම්බන්ධය පියගුවා. පියවලා පොලියක් එකතු කරලා ඒ මුදල වාරික වශයෙන් මෙයාගෙන් අය කරනවා. ඕක තමයි ව්‍යාපාරිකයන්ගේ වෙළඳ ණය බාර ගන්නවා කියන්නේ. හරිද? ඊළඟ එක බලමු. තුන්වෙනි එක. ලබා ඇති ණය මුදලක් වට්ටම් කර මුදල් ගෙවීම. අරකමයි. අරක වෙළඳ ණයක්නේ. මේ කියන්නේ මුදලක්. දැන් A ගෙන් B මුදලක් ගත්තා කියන්නේ අරකම අරක බහන්න ණයට ගත්ත මුදල් ගත්තා. ගත්තම අර වගේමයි. එහෙමනම් මොකද කරන්නේ? සාධ්‍ය සමාගම ඒට මුදල් ගෙවන්නේ කොහොමද? වට්ටම් කරලා. දැන් A ගේ Aට ලක්ෂයක් ලැබෙන්න ඕන කියන්නකෝ. ලක්ෂම හම්බෙන්නේ 95ක් අඩු කරනවා. 95 හම්බෙන්නේ. කමක් නැහැ. 95000ක් හම්බෙනවා. තේරෙනවද? 5000ක් කපා ගන්නවා වට්ටමකට. ඊට පස්සේ ණයගැතියාගෙන් මේ මුදල ටික ටික අය කර ගන්නවා පොලියක් සමග. එහෙම නැත්නම් හතරවෙනි කාර්යය තමයි ව්‍යාපාරිකයින්ගේ ණය නැත්නම් ණයට විකුණුම් රක්ෂණය කිරීම. මේක තේරෙනවද? විශේෂයෙන්ම ව්‍යාපාරිකයන් ණයට විකුණුම් රක්ෂණය කිරීම. අපි හිතමු ඒ කෙනා විකුණුම් කරු. මෙයා විකුණුම් කරු. B ඉන්නවා. මෙයා ගැනුම් කරු. මෙයා ගැනුම් කරු. දැන් A ගෙන් B ණයට ඉල්ලනවා. නමුත් B කෙරෙහි විශ්වාසයක් නැහැ ඒට. කලක් තිස්සේ ව්‍යාපාර කටයුතු නියුක්ත වෙච්ච කෙනෙක් නෙවෙයි. මෙයා නවක ව්‍යාපාරිකයෙක්, කෝඩුකාරයෙක් කියලා හිතන්න. විශ්වාසයක් නැහැ. මෙයාගේ ව්‍යාපාරේ ධාරිතය තාම සුළු හා මධ්‍ය පරිමාණ. මේ ඉල්ලන්නේ විශාල මේ බහඬ තෝගයක් ණයට ඉල්ලන්නේ. දීලා බොල්ලේ අවදානම වැඩි. එහෙමනම් මොකද කරන්නේ? මෙයාට ඒ කියනවා මම දෙන්නම් මට කිසියම් සහතික වීමක් ඕනේ. බාහිර තුන්වන පාර්ශවයකින්. අන්න තුන්වන පාර්ශවයේ ඉන්නවා ෆැක්ටර් කම්පැනි එක. සාධ්‍ය සමාගම. සාධ්‍ය සමාගම ඉන්නවා. එහෙනම් මෙයා සාධ්‍ය සමාගමට දැනුම් දීලා සාධ්‍ය සමාගමත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එනවා. තේරෙනවද? ඇග්‍රීමන්ට් එකකට එනවා. අනිවාර්යෙන් මේ ණයට ගන්න භාණ්ඩ වෙනුවෙන් කළ යුතු ගෙවීම. ණයට ගන්න භාණ්ඩ වෙනුවෙන් කළ යුතු ගෙවීම නිසි පරිදි පියවන බවට. තේරුණාද? එතකොට සාධ්‍ය සමාගම මොකද කරන්නේ? සාධ්‍ය සමාගම මේ විකුණුම් කරුට අපසහතිකයක් නිකුත් කරනවා. ඔන්න. විකුණුම් කරුට අපසහතිකයක්. අපසහතිකයක්. මොකද්ද? සීමාවක් දාන ඉමක් පෙන්නනවා. රුපියල් මෙච්චරක් දක්වා රුපියල් ලක්ෂ 50ක් දක්වා බීට ණයට විකුණන අපි ඒ වෙනුවෙන් වගකීමට බෙදනවා කියලා සාධ්‍ය සමාගම ලිඛිතව පොරොන්දුවක් කරනවා. අපසහතිකය. අන්න මේ ඒ දැන් ණයට විකුණනවා B විශ්වාස කරලා නෙමෙයි සාධ්‍ය සමාගම අපසහතික විශ්වාස කරලා. නම් විකුණනවා. වික්කට හිතුවා වගේම බොල් ණය පාඩුවක් කළා. මෙයා ගෙව්වේ නැහැ. ගෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සාධ්‍ය සමාගමෙන් මෙයාට ගෙවනවා. මෙයාට ඒ රක්ෂණයක් ආ සමානයි. ඒක ගෙවලා මෙයාගෙන් දඩපුලියත් එකලා මොකද කරන්නේ? ටික ටික හරි කොටස් වශයෙන් හරි කපා ගන්නවා. ඒක තමයි මම අදහස් කරන්නේ. ඔන්න වගේ ක්‍රියාකාරකම් කරන ආයතන තමයි සමාගම් තමයි සාධ්‍ය සමාගම් කියලා කියන්නේ. ඔව් දරුවනේ අපි අද මේ පාඩම තුලින් සමාගම් වර්ගීකරණයට සම්බන්ධ ප්‍රධාන සහ අතුරු සමාගම් වර්ග කීපයක් හොඳින් විශ්ලේෂණාත්මකව සාකච්ඡා කළා. සමාගම් පනතින් හඳුන්වා දීපු සීමා සහිත සීමා රහිත අපේනිසීම සමාගම් වලින් පටන් ගත්තම මේ සාධ්‍ය සමාගම් දක්වාම සමාගම් වර්ගීකරණය ගැන අපට ලොකු අවබෝධයක් ලැබුණා. ඔබට මම හිතනවා විභාග ගැටලුවකදී ඕනෑම ගැටලුවකට මුහුණ දීමේ ශක්තිය ලැබුණා කියලා. අපි සමාගම් ඒකකයේ ඊළඟ සමාගම් සංකල්ප ටික අලුත් පාඩමින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.